සුබ දවසක් කියලා පිළිගන්නවා ඩයමන්ඩ් ප්ලාන්ට්ස් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අදත් මම කතා කරන්න යන්නේ ඇන්තූරියම් වගාව හා සම්බන්ධව. ඉතින් ඇන්තූරියම් වගාවේදී අපි සැලකිලිමත් වෙන්න ඕනි ප්‍රධාන කරුණක් තමයි පලිබෝධ හානි සහ රෝග හානි වළක්වා ගැනීම. ඉතින් අද මම කතා කරන්නේ පලිබෝධ හානි මොනවද? එම් පලිබෝධ හානි වළක්වා ගැනීමට අපි මොනවද කරන්න පුළුවන්? ඒ වගේම පලිබෝධ හානියක් ඇති වුණාට පස්සේ මොන වගේ කෘමිනාශකද අපි භාවිතා කරන්න ඕනේ? ඒ වගේම රෝග හානි මොනවද? ඒවට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන එක තමයි අද මම කතා කරන්න යන්නේ. හොඳයි, මම මුලින්ම කතා කරන්නම් කෘමි හානි සම්බන්ධව. ඉතින් කෘමි හානි සම්බන්ධව කතා කරද්දී සාමාන්‍යයෙන් මේ කෘමි හානි වැඩිපුර දකින්න ලැබෙන්නේ උෂ්ණත්වය අධික කාලවලදී. ඉතින් උෂ්ණත්වය අධික කාලවලදී කෘමීන් ඉක්මනින් වර්ධනය වෙනවා, ඒ වගේම මේගොල්ලෝ ප්‍රජනනය කරනවා. මේ නිසා කෘමි හානි අධිකව අපිට දකින්න පුළුවන් වෙන්නේ උෂ්ණත්වය අධික කාලවලදී. ඉතින් මම මුලින්ම කතා කරන්නම් අපේ ඇන්තූරියම් වගාවට නිතරම හානි කරන කෙනෙක් තමයි මයිටාව කියලා කියන්නේ. ඉතින් මයිට හානිය අඳුරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ මයිට හානිය අපිට අඳුරගන්න පුළුවන් වෙනවා ඇන්තූරියම් මල් දිහා බැලුවාම අපිට අඳුරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ පේනවා මේක ඇත්තටම රතු පාට ඇන්තූරියම් එකක්. ඉතින් ඔයාලට පේනවා මේ රතු පාට වුණාට මේ සුදු පාටට අර රතු වර්ණය නැති වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේක පිටපැත්ත බැලුවත් ඔයාලට පේනවා සුදු පහයට තමයි දකින්න පුළුවන් වෙන්නේ. අනික මේ කොළපුව නිකන් විකෘති වෙලා යනවා. මොකද මේ මයිටාව කරන්නේ මේ උච්චර්මය මේගොල්ලෝ ආහාරයට ගන්නවා. ඉතින් ඒ නිසා මේ මල හැකිලීමකට ලක් වෙනවා, විකෘති වෙනවා. ඊට පස්සේ මේ වර්ණක නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා සුදු පැහැති පැචස් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මේව පොහොට්ටුවකට ආසාදනය වුණොත් එහෙම පොහොට්ටුව සාමාන්‍යයෙන් පිපෙන්නේ නැහැ. විකෘති වෙලා යනවා පොහොට්ටුවත්. ඉතින් පිපීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙත් අර වර්ණයන් හරියට දකින්න වෙන්නේ නැහැ. මේකත් හැමිලි පාට වර්ණයෙන් යුක්ත ඇන්තූරියම් එකක් වුණාට සුදු පාට තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාර දෙකම බැලුවොත් ඔයාලට මේ මයිට හානිය අඳුරගන්න පුළුවන්. ඉතින් මේ මයිට හානිය කියන්නේ අපේ මලටම හානි කරන කෙනෙක් නිසා අපිට අනිවාර්යයෙන්ම මේක කන්ට්‍රෝල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මයිටාවන් පත්‍රවලටත් හානි කරනවා. මෙන්න මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පත්‍රවලත් උච්චර්මය මේගොල්ලෝ ආහාරයට ගැනීම නිසා අර කොළ පාට ගතිය නැති වෙලා ගිහිල්ලා සුදු පාටට තැනින් තැන පැචස් දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පේනවනේ අපේ ඇන්තූරියම් අස්වැන්නට ලොකු බලපෑමක් කරන පලිබෝධකයෙක් තමයි මයිටාව කියලා කියන්නේ. ඉතින් අපි මයිටාවන් මේ ආකාරයෙන් අපේ ශේෂ්ත්‍රයේ දකින්න ලැබුණොත්, අපේ නෙට් හවුස් එකේ දකින්න ලැබුණොත් මුලින්ම කරන්න ඕනේ අපි මේ ආසාදනය වෙලා තියෙන මල් සහ පත්‍ර කපලා පුරුස්සන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේ ස්ථානවල ඉන්න මයිටාවන් තවත් ශාක වලට ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් බැරි නම් අපිට කන්ට්‍රෝල් කරන්න, විශේෂයෙන්ම අපි කමර්ෂියලි වගාවක් කරනවා නම් අපිට මේක ඉවත් කරලා පුරුස්සලා විතරක් බලන් ඉන්න බෑ. අපිට මේකට කෘමිනාශකයක් යොදන්න සිද්ධ වෙනවා. ඉතින් මයිටාවන්ට අපිට ඇන්තූරියම් සඳහා නිර්දේශ කරන්න පුළුවන් ඇබමැක්ටින් කියන කෘමිනාශකය. ඒක ඇත්තටම මයිටා නාශකයක්. සාමාන්‍යයෙන් අපි මයිටාවන්ට යොදන්නේ සල්ෆර් අඩංගු කෘමිනාශකයක්. ඉතින් ඇබමැක්ටින් කියන්නේ මයිටා නාශකයක් වගේම සංස්ථානික කෘමිනාශකයක්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේ ආසාදනය මේ කෘමි හානිය දුටුවාම මේ පත්‍ර මල් ඉවත් කරලා සම්පූර්ණ වගාවටම ඇබමැක්ටින් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ප්‍රදේශවල කොයි කාලවලදීද උෂ්ණත්වය වැඩි වෙන කාලවල් කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් අන්නේ උෂ්ණත්වය වැඩි වීමට ප්‍රථම අපි ඇබමැක්ටින් වගා ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන් නම් හොඳයි. ඊට අමතරව උෂ්ණ අධික කාලවලදී මාසයකට වතාවක් අපිට ඇබමැක්ටින් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් එහෙම කරොත් අපිට මේ හානිය ඇතිවීමට පෙරම වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ මයිටා හානිය වගේම සුලභ කෘමි හානියක් තමයි පැලමැක්කගේ හානිය. ඉතින් සාමාන්‍යයෙන් මේ පැලමැක්කගේ හානිය අපිට අඳුරගන්න පුළුවන් වෙන්නේ ඇන්තූරියම් පැලයක ලපටි පත්‍රයක් අධ්‍යයනය කිරීමෙන්.
ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයේ ලපටි පත්‍රයක් අපිට බැලුවොත් එහෙම මේ පත්‍රයේ රතු පාටට ඩොට් දකින්න පුළුවන්. ඒ කියන්නේ හරියට ඇල්පෙනිටි තුඩු වගේ දකින්න පුළුවන් වෙනවා. මේකේ යටිපැත්ත අපි හොඳට බැලුවොත් එහෙම මේ රතු පාට පුංචි පුංචි ඇල්පෙනිටි වලින් ඇනල් තියෙනවා වගේ පුංචි පුංචි ඩොට්ස් දකින්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ පත්‍රවල කෘමි හානියක් වෙලා තියෙනවා කියලා දැක්කොත් අපිට ඒ හානිය පැලමැක්කගේ හානිය විදිහට අඳුර ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ මේ පත්‍රවලට විතර යුෂුරා බොන හින්දා තමයි මේ වගේ පුංචි පුංචි ඩොට්ස් අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මේක මේ දැල්ල ටිකක් මෝරද්දී මේ පත්‍රය වලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කහ පාට ඩොට්ස් තමයි දකින්න ලැබෙන්නේ. අර රතු පාටට අපි දැකපු ඩොට්ස් ටික පත්‍රයේ මෝරද්දී කහ පාටට හැරෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් උගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැලමැක්කගේ හානියටත් අපිට සංස්කානික කෘමිනාශකයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා කලින් අපි මයිටා නාශකයක් විදිහට භාවිතා කරපු ඇබමැක්ටින් කියන කෘමිනාශකයක් සංස්ථානික කෘමිනාශකත් අඩංගු වෙනවා කියලා. ඉතින් ඒ නිසා අපිට මේ පැලමැක්කගේ හානියට ඇබමැක්ටින් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මයිටා හානියක් තිබ්බත් එහෙම නැත්නම් පැලමැක්කගේ හානියක් තිබ්බත් ඇබමැක්ටින් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අර කලින් කිව්වා වගේම මෙයාලා උෂ්ණ අධික කාලවලදී තමයි වැඩිපුර අපිට අපේ වගාවෙදි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තවත් පලිබෝධ හානියක් තමයි සුදු මැස්සගේ හානිය. ඉතින් මේ සුදු මැස්සා අපිට අපේ ශේෂ්ත්‍රයේ පලිබෝධ හානිය සිද්ධ කරනවට අමතරව මෙයා රෝගවාහකයෙක් විදිහටත් ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා සුදු මැස්ස පාලනය කිරීම ඉතාමත් වැදගත්. ඉතින් සුදු මැස්ස සාමාන්‍යයෙන් ඔයාලට අඳුර ගන්න පුළුවන් ඔයාලගේ ඇන්තූරියම් වගාවකදී ඇන්තූරියම් පඳුරක් අපිට සෙලවීමකට ලක් කරොත් මේගොල්ලෝ ඉගිලිලා යනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් හරිම පුංචි සුදු පාට මැස්සෙක්. ඉතින් මෙයත් අපේ පත්‍රවලට හානි කරනවා. ඉතින් පත්‍ර තමයි මේගොල්ලෝ යුෂල් බීමකට ලක් කරන්නේ. සාමාන්‍යයෙන් පත්‍රවලින් නැවතින්නේ නැහැ. මල් වලටත් යනවා. ඉතින් මල් වලටත් හානි කරනවා. ඉතින් ඔයගොල්ලෝගේ ශේෂ්ත්‍රයේදී අර පත්‍ර විකෘති වෙලා තියෙනවා නම් සාමාන්‍යයෙන් මේකට කියනවා පත්‍ර කොරි වෙනවා කියලා. ඉතින් මෙන්න මේ පෙන්වන ආකාරයට පත්‍ර විකෘති වෙලා කොරි වෙලා තියෙනවා නම් ඔයාලට අඳුන ගන්න පුළුවන් මේක සුදු මැස්සගේ හානිය කියලා. ඉතින් සුදු මැස්සා කන්ට්‍රෝල් කරන්නත් අපිට අර කලින් කතා කරපු ඇබමැක්ටින් කෘමිනාශකයම භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ සුදු මැස්ස පාලනය කිරීම ඉතාමත් වැදගත්. මම අර කලින් කිව්වා වගේ අර අපි ඉදිරියේදී කතා කරන රෝග හානි ඇති කරන ශුද්‍ර ජීවීන් රැගෙන එන වාහකයක් විදිහටත් මේ සුදු මැස්ස ක්‍රියා කරන හින්දා සුදු මැස්ස පාලනය කිරීම සිදු කරන්න ඕනේ. ඉතින් අපි මේ කතා කරපු පලිබෝධකයන් තුන් දෙනාටම ඇබමැක්ටින් කියන කෘෂි රසායනයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා මම අර කලින් කිව්වා වගේ උෂ්ණත්වය අධික කාලවලදී අනිවාර්යයෙන්ම මේ කියන පලිබෝධකයන් ඇති වෙන්න කලින් කෘමිනාශකය ශේෂ්ත්‍රයට යොදන්න. එහෙම වුණොත් අපිට රෝග පාලනයක් පලිබෝධ පාලනයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ වගාවේ කෘමිහානියක් ඇති වුණාට පස්සේ මල් අයින් කරන්න වෙනවා, කොළ කපලා දාන්න වෙනවා. ඉතින් එහෙම වුණොත් අපේ වගාව බාල වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මම කිව්වා වගේ කලින්ම මේක අපිට ඇති වෙන්න පෙරම වළක්වා ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඉතින් අපේ ඇන්තූරියම් වගාවට තවත් හානි කරන පලිබෝධකයෙක් තමයි පිටිමකුණ කියලා කියන්නේ. ඉතින් පිටිමකුණ වලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් සුදු පාටට ගුලියක් වගේ එකට ගුලි වෙලා අපේ ඇන්තූරියම් ශාකයේ කඳේ පත්‍රවල මෙයාලා ගොඩක් වෙලාවට කඳේ තමයි ඉන්නේ. පත්‍රේ පිටිපස්ස වගේ අපිට බලා ගන්න පුළුවන් මෙයාලව. ඉතින් මේගොල්ලන් අපි පියවිසින් පේනවනේ. ඉතින් ඒ නිසා මේ හැමදාම ඔයගොල්ලෝගේ වගාව නිරීක්ෂණය කරනවා නම් මේගොල්ලෝ ඇති වෙනකොටම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී අපිට අතින් මෙයාලව අයින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පින්සලක් හරි බ්‍රෂ් එකක් හරි අරගෙන අපිට මෙයාලව අතින් එකතු කරලා විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් සාමාන්‍ය රෝග හානිය ටිකක් වැඩි වගේ නම් වලට පුළුවන් තද
වතුර පාරක් මේ පඳුරට ආසාදනය වෙච්ච පලිබෝධිකයෝ ඉන්න පඳුරට වතුර පාරක් වැටෙන්න සලස්සන්නේ. ඉතින් මේ වතුර පාරත් එක්ක මේගොල්ලෝ සේදිලා යනවා. අනික ඒගොල්ලෝගේ ඇඟේ උඩ අර පිටි වගේ තියෙන ටික සේදිලා ගියාට පස්සේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳ තදින් වතුර පාරක් ඔයාලගේ ඇන්තූරියම් ගාවට අල්ලන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපිට පිටි වකුරාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් වඩාත්ම සුදුසු වෙන්නේ ඇති වෙන අවස්ථාවේදීම අතින් ඉවත් කරලා දාන එක. ඉතින් ඒ වගේම අපේ වගාවට හානි කරන තවත් කෙනෙක් තමයි ගොළු බෙල්ල සහ හංගොල්ල. ඉතින් මේගොල්ලෝ කරන්නේ අපේ පත්‍ර කපලා මේගොල්ලෝ ආහාරයට ගන්නවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ගොළු බෙල්ල හංගොල්ල කියන්නේ අපේ වගාවට ටිකක් තරමක් වැඩිපුර හානි කරන කෙනෙක්. ඉතින් ගොළු බෙල්ලන් අපිට පුළුවන් හවස් වරුවේදී අඳුර වැටෙද්දී මේගොල්ලෝ එකතු වෙනවා වැඩි. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් අපිට හැඩ පේනවනේ මේගොල්ලෝ. ඉතින් අපිට මේගොල්ලෝ අතින් එකතු කරලා විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ නෙට් හවුස් එක වටේට 10 ඉහළ තියන්න. මොකද මේගොල්ලන්ට 10 මතින් එන්න අමාරුයි. එහෙම නැත්නම් අපේ පොත් වටේට උනත් 10 දාන්න පුළුවන්. ඒක කරදරින්ද අපිට පුළුවන් අපේ නෙට් හවුස් එක වටේට 10 ඉසීමක් සිද්ධ කරන්න. ඉතින් ඒ වගේම මේ ගොළු බෙල්ලන් බිත්තර දාන්න සාමාන්‍යයෙන් කුණු ගොඩවල් වලනේ. ඉතින් ඒ නිසා අපේ නෙට් හවුස් එක වටේට පිරිසිදුව තියාගන්න එකත් වැදගත් වෙනවා. මේගොල්ලන්ව පාලනය කරන්න. ඉතින් එහෙමත් පාලනය කරගන්න බැරි වුණොත් අපිට පුළුවන් කෘෂි රසායනයකට යන්න. ඇත්තටම මේක කෘෂි රසායනයක් කිව්වත් මේක ඇමක් විදියට තමයි යොදන්නේ. මෙටා කියන රසායනය අපිට අරගෙන අපේ නෙට් හවුස් එකේ තැන් තැන්වල මේ මෙටා කියන රසායනිකය තියලා තියන්න පුළුවන්. එතකොට වෙන්නේ ගොළු බෙල්ලන් මේකට ආකර්ෂණය වෙනවා. ඉතින් ආකර්ෂණය වුණාට පස්සේ අපිට එතනින් එයාලව ඉවත් කිරීම හරි විනාශ කිරීම හරි සිද්ධ කරන්න පුළුවන්. හොඳයි. අපි කතා කරේ ඇන්තූරියම් වගාවට හානි කරන පලිබෝධකයෝ සම්බන්ධව. ඉතින් මේ පලිබෝධකයෝ වගේම තමයි රෝග හානි. ඉතින් දිලීර රෝග, එමෙන් බැක්ටීරියා රෝග අපේ වගාවට හානි කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මම කලින් කිව්වා පලිබෝධකයෝ ඇති වෙන්නේ උෂ්ණත්වයේ වැඩි කාලවලදීනේ. නමුත් මේ දිලීර ආසාදන වගේ එන්නේ සාමාන්‍යයෙන් වර්ෂා කාලයත් එක්ක. ඉතින් වර්ෂා කාලයේදී තමයි දිලීර රෝග, ඊට පස්සේ බැක්ටීරියා රෝග වැඩිපුර අපිට අපේ වගාවේ දකින්න ලැබෙන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේම අපිට වර්ෂාවට කලින් ඒ කියන්නේ ඔයාලගේ ප්‍රදේශයට වැඩිපුර වර්ෂාව ලැබෙන්නේ කොයි කාලවලදීද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ වර්ෂාවට ප්‍රථමයෙන් අපිට දිලීරනාශක යොදන්න පුළුවන් නම් අපේ වගාවට ඉතින් අපේ රෝග ඇති වෙන්න කලින්ම වළක්වා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු දිලීර රෝග. ඉතින් දිලීර රෝගත් සාමාන්‍ය පත්‍ර වලට ආසාදනය වෙන දිලීර රෝග තියෙනවා. ඒ වගේම මුල් වලට ආසාදනය වෙන රෝග තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු පත්‍ර වලට ආසාදනය වෙන දිලීර ආසාදන මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම දිලීර ආසාදනයක් වෙච්ච පත්‍ර වලට පේනවා සාමාන්‍ය පුල්ලි වගේ දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේක දිලීර ආසාදනයක් කියලා අපිට හොඳටම සාධක කරගන්න පුළුවන්. මේ ස්ථානයේ තියෙන වෙනස් වීම වල බැලුවොත් එහෙම ඔයාලට පේනවා දුඹුරු පාට වලයන් විදියට තමයි මේක තියෙන්නේ. රවුන්ඩ් වගේ පේනවා. ඉතින් අනිත් එක තමයි මේ දුඹුරු පාට මේ පුල්ලිය වටේට කහ පාට මාජින් එකක් තියෙනවා. කහ පාට හෝ රතු පාට වෙන්නත් පුළුවන් මේක. ඉතින් ගොඩක් වෙලාවට ඇන්තූරියම් වල මේ වගේ කහ පාට මාජින් එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් තවදුරටත් මේක ව්‍යාප්ත වෙද්දී මේ මැද්දේ මේ ස්පොට් එකේ මැද සාමාන්‍යයෙන් සුදු පාටට හුරු පිටි වගේ ස්වභාවයක් දකින්න පුළුවන්. ඉතින් අන්න ඒ අවස්ථාවේදී තමයි මේක තවත් ශාකයකට පැතිරීමක් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී ඔයාලට මේක දිලීර රෝගයක් කියලා අඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හැබැයි මේ වගේ ස්පොට් දකින්න පුළුවන් හිරු වලින් පිලිස්සීමකදී. හැබැයි හිරු වලින් පිලිස්සීමකදී මේ වගේ කහ පාට මාජින් එකක් ඇති වෙන්නේ නැහැ. හොඳ කැපිලා පේන කහ පාට මාජින් එකක් තියෙනවා නම් ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේක දිලීර ආසාදනයක් කියලා. ඉතින් මේ වගේ පත්‍ර වලට දිලීර ආසාදනයක් ඇති වුණ අවස්ථාවකදී අපිට දිලීරනාශකයක් යොදන්න පුළුවන්. ඉතින් දිලීරනාශකයක් විදිහට පත්‍ර වලට යොදන දිලීරනාශකයක් විදිහට මැන්කොසිබ් කියන දිලීරනාශකය ඇන්තූරියම් සඳහා නිර්දේශ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මැන්කොසිබ් කියන දිලීරනාශකය මේ වගේ ආසාදනයක්
ඇති වුණාට පස්සේ සාමාන්‍යයෙන් දවස් 7න් 7ට 3 වතාවක් විතර මේ පත්‍රවලට සහ ගහට හොඳින් ස්ප්‍රේ කරන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ වර්ෂාවට කලින් මේක කරන්න පුළුවන් නම් අපිට මේ රෝගය ඇති වෙන්න කලින්ම වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පත්‍රවලට ඇතිවෙන මේ දිලීර ආසාදනයට අමතරව ඔයාලා දන්නවා ඇන්තූරියම් වල මුල් වලට දිලීර ආසාදනයන් ඇති වෙනවා. ඉතින් මේ මුල් වලට ඇතිවෙන දිලීර ආසාදන ගැන කතා කරද්දී එක පැල අවස්ථාවේදී කියන්නේ අපි බීජ පැල කරලා ගන්න පුංචි පැල සීඩ්ලින්ග්ස් කියන්නේ අනේ පුංචි පැල හෝ පඩකරෝපිත පොඩි පැල වලට දිලීර ආසාදනයක් ඇති වෙනවා. අපි කියනවා ඒකට දියමලන් කෑම කියලා. ඉතින් මේකෙදි පුංචි පැලේ මුලත් එක්ක මුල ආසානයෙන් නරක් වෙලා යනවා. ඉතින් ඒ හින්දා කඳ කඩාවි වැටීමකට ලක් වෙනවා. ඉතින් පැලේ අපිට ගොඩ ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් බීජ ප්‍රතිකාර කිරීමක් සිදු කරන්න ඕනි පැල කිරීමට කලින්. ඒ වගේම අපේ මාධ්‍යත් දිලීරනාශකයකින් ප්‍රතිකාර කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ පාංශ දිලීරනාශකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කැප්ටාන් ඒ වගේම තිරාම්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා අපි කලින් වීඩියෝ වලදීත් කතා කරා බීජ පැල කරද්දී අනිවාර්යෙන් අපි දිලීරනාශකයකින් කොහොමද ට්‍රීට් කරගන්නේ කියන එක කතා කරා. ඒ වගේම අපේ වගා මාධ්‍ය කොහොමද දිලීරනාශකයක් යොදන්නේ කියන එක කතා කරා. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට මුලදිම දිලීර නාශක වලින් ප්‍රතිකාර කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පොඩි පැලවලට අමතරව අපේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණය සහ මල් පිපෙන ශාක වලට දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්. නමුත් දියමලන් කෑම නෙවෙයි වෙනත් දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක අඳුර ගන්න පුළුවන් අපිට මුල් පේන්නේ නැහැනේ මුලට ආසාදනය වුණා කියලා අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ අපේ ශාකයේ පත්‍ර ටික කහ පාට වෙලා යනවා. පත්‍ර ටික කහ පාට වෙනකොට අපිට අනුමාන කරන්න පුළුවන් මේක දිලීර හානියක් කියන එක. ඉතින් එහෙම වුණොත් අපිට මේ ගහ ගලවලා බලන්න පුළුවන්. ඉතින් ගලවලා බලද්දී ඔයාලට පේනවා මුල් කුණු වෙලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ අර කිරි මුල් දකින්න වෙන්නේ නැහැ. පොළ පාට සුදු පාටට ලස්සනට තියෙන කිරි මුල් දකින්න ලැබෙන්නේ නැහැ. මුල් ටික හොඳටම කුණු වෙලා ගිහිල්ලා කළු පාට දුමුරු පාටට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ මුල් ඔයගොල්ලෝ ඇඟිලි වලින් ඇදලා බැලුවොත් එහෙම මස් වගේ ගැලවෙලා යනවා. මස් වගේ ගැලවෙලා ගිහලා සුදු පාට නූලක් වගේ ඉතුරු වෙනවා. ඉතින් මේක අපිට දිලීර ආසාදනයක් කියලා අඳුරගන්න හොඳටම පුළුවන් වෙනවා මේ වගේ මුල් කුණු වෙලා දකින්න ලැබුණොත්. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ මේ කියන මුල් ටික අර නරක් වෙලා තියෙන මුල් ටික ඔක්කොම අපිට පුළුවන් කපලා ඉවත් කරන්න. කපලා පුරුස්සලා දාන්න පුළුවන්. අර කිරි මුල් ටික විතරක් ඉතුරු කරගෙන මේ ගහ අපිට බේර ගන්න පුළුවන්. අර කැප්ටාන් හරි තිරාම් වගේ දිලීරනාශකයක දිලීරනාශක දියරයක ගිල්වලා තියන්න පුළුවන් මෙයා විනාඩි 10ක් විතර. සාමාන්‍යයෙන් කඳත් එක්කම ගිලෙන විදිහට ගිල්වලා විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ මද පවනේ මේ ටික හොඳට උරා ගන්නකම් වේලෙන්න දෙනවා. ඊට පස්සේ අපි වගා මාධ්‍ය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අලුත් පොට්ටයක මේක හිටව ගන්න පුළුවන්. වගා මාධ්‍යත් කැප්ටාන් හෝ තිරාම් වලින් ප්‍රතිකාර කරගෙන. ඉතින් මේ කැප්ටාන් තිරාම් කියන්නේ තරමක් සැරගතිය අඩු දිලීරනාශකයක්. හැබැයි අපේ ශේෂ්ත්‍රයේ දිලීර හානි වැඩිපුර දකින්න පුළුවන් වෙනවා නම් අපේ කැප්ටාන් තිරාම් වලට මේගොල්ලෝ ආන්සර් කරන්නේ නැත්නම් අපිට හෝමයි කියන දිලීරනාශකයට යන්න පුළුවන්. හෝමයි කියන්නේ ටිකක් සැර වැඩි දිලීරනාශකයක්. ඉතින් කැප්ටාන් තිරාම් වලින් කන්ට්‍රෝල් කරගන්න බැරි අවස්ථාවකදී අපිට සැර වැඩි හෝමයි එකට යන්න පුළුවන්. නමුත් මුලදී ඔයාලා උත්සාහ කරන්න කැප්ටාන් තිරාම් වලින් කන්ට්‍රෝල් කරගන්න. ඉතින් ඒ ආකාරයට අපිට පුළුවන් මේ දිලීර ආසාදන වළක්වා ගන්න. ඉතින් මේ රෝග හානි වුණ පත්‍ර වෙන්න පුළුවන්, මුල් වෙන්න පුළුවන් අපිට අනිවාර්යයෙන්ම ශේෂ්ත්‍රයෙන් ඉවත් කරලා පිළිස්සීමකට ලක් කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අනිත් ශාක වලටත් මේගොල්ලෝ රෝග වීම සිද්ධ වෙන නිසා. අපි දිලීරනාශක එකතු කරාත් අනිවාර්යයෙන්ම ඒ හානි වෙච්ච ආසාදනය වෙච්ච කොටස් ශේෂ්ත්‍රයෙන් ඉවත් කිරීම හෝ පිළිස්සීම සිදු කිරීම අනිවාර්යයි. ඉතින් මේ බහුලව දකින්න ලැබෙන දිලීර ආසාදන වලට අමතරව බැක්ටීරියා රෝගත් ඇති වෙන්න පුළුවන්. ඉතින් බැක්ටීරියා බ්ලයිට් වගේ රෝගයක් ඇති වුණොත් එහෙම අපි ඒක ඉක්මනින් කන්ට්‍රෝල් කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් බැක්ටීරියල් බ්ලයිට් එක අපිට අඳුර ගන්න පුළුවන් වෙන මුල් අවස්ථාවේදී මෙන්න මේ වගේ පත්‍රයේ නාරටි කෙලවර පත්‍රයේ ධාරයට ආසන්නව
වතුර බිමිලි වගේ දකින්න පුළුවන්. ඒ කියන්නේ ජලයේ උරාගත්ත ලප වගේ මේ ඇති වෙච්ච අක්‍රමවත් පුල්ලි දකින්න පුළුවන් වෙනවා. ඒක තමයි මූලික අවස්ථාව මේ බැක්ටීරියා බ්ලයිට් එකේ. අන්න ඒ අවස්ථාවේදීම අපිට මේ පත්‍ර කපලා ඉවත් කරන්න පුළුවන් නම් ඒක වඩාත්ම හොඳයි තවදුරටත් පැතිරෙන්න කලින්. ඉතින් මේක තවදුරටත් පැතිරෙද්දී තව කාලයක් ගත වෙද්දී වෙන්නේ මෙන්න මේ වගේ පත්‍රයේ අර පුල්ලි ටික ඔක්කොම නරක් වෙලා දුඹුරු පාටට හැරෙනවා. ඒ වගේම මේ මාජින් එකක් හැදෙනවා, කහ පාට මාජින් එකක්. කලින් අපි දිලිර රෝගයේදී පුල්ලි වගේනේ දැක්කේ. මේකෙදි හැබැයි පත්‍ර ධාරයෙන් තමයි මේක පටන් ගන්න. පත්‍ර ධාරයේ කුණු වීමකට ලක් වෙලා ඉහළ කොටසේ කහ පාට මාජින් එකක් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම දුඹුරු පාටට පත්‍ර වේලිලා යන්න පුළුවන්. ඒ වගේම මේක මල් වලටත් ඇති වෙන්න පුළුවන්. මලුත් අර වගේම නරක් වෙලා දුඹුරු පාට වෙලා යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක ආසාදනය වෙලා ශාකය ආසාදනය වෙලා සම්පූර්ණ ශාකයටම ආසාදනය වෙලා ශාකය සම්පූර්ණයෙන්ම විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අර මූලික අවස්ථාවේදීම මේක බැක්ටීරියා රෝගයක් කියලා අඳුර ගන්න පුළුවන්. පහසුම අවස්ථාව අරකනේ මුල් අවස්ථාව. ඒ කියන්නේ අර මේ පත්‍ර මත ජලය උරාගෙන වගේ ලප වගේ දකින්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදීම අපිට මේ පත්‍ර ටික කපලා අයින් කරලා පුච්චලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු ශාකයම ඉවත් කරන්න පුළුවන්. අන්න එහෙම අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේ බැක්ටීරියා ආසාදනය. ඉතින් ඔයාලට මේ මූලික අවස්ථාවේදීම අඳුර ගන්න බැරි වුණොත් දැන් ඔයාලට මේක දිලීර ආසාදනයක්ද, දිලීර වලින් ඇතිවන පුල්ලියක්ද, මේක නැත්නම් බැක්ටීරියා රෝගයක්ද කියලා අඳුර ගන්න අමාරු අවස්ථාවකදී ඔයාලට කරන්න පුළුවන් මේ ආසාදනය වෙච්ච ආසාදනය වෙච්ච ඇන්තුරේ පත්‍රයේ නටුවත් එක කපලා විනිවිද පේන වීදුරුවකට දාන්න පුළුවන්. ජලය සහිත වීදුරුවකට දාන්න පුළුවන්. මේ නටුවෙන් අර බැක්ටීරියා නිකන් අර දුමාරයක් වගේ ඇතුළට යනවා පේනවා. මේ පින්තූරේ පෙන්නලා තියෙනවා වගේ බැක්ටීරියා යුෂෙන් ජලයට වැස්සෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට මේක තීරණය කරන්න පුළුවන් මේක බැක්ටීරියා රෝගයක් කියන එක. එහෙම නැත්නම් සමහර වෙලාවට අර දිලිර ආසාදනත් එක්ක පැටලෙන්න පුළුවන්. නමුත් අපිට හොඳටම මේ හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන් මෙන්න මේ පොන්චි පරීක්ෂණය. ඉතින් එහෙම වුණොත් මේ මුළු ශාකයම ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් ඒවාට පැතිරීමක් වෙන්න පුළුවන් නිසා. හොඳයි. මම හිතනවා ඔයගොල්ලෝ ඇන්තූරියම් වගාවේදී ඇතිවන රෝග මොනවාද, පරිබෝධ හානි මොනවාද කියන එක පිළිබඳව අවබෝධයක් ගත්තා කියලා මගේ වීඩියෝ එක බලලා. ඉතින් මේ රෝග අඳුනගෙන මේ විදිහට ප්‍රතිකාර කරලා ඔයගොල්ලෝගේ වගාව නිරෝගී වගාවක් විදිහට පවත්වාගෙන යයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් Diamond Plants කියන මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න. ඒ වගේම ඉදිරියේදීත් අපි මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට notification එකක් එන්න ගන්න කැමති නම් bell icon එකත් click කරන්න. ඉතින් නැවතත් මෙවැනි වූ වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.